समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स स्मन्तो सग्मुखदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स आतुर कायस्स मे सतो चित्तं अनातुरं भविष्यतीति एवं गहपति सिक्खितव्वन्ति। अति गौरवनीय सदा पूजनीय वंदनीय महासंघरत्ने अवसराई पिंगवत सिलमैनी उर्वरक प्रमुख श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगवतुने මේ පින්වත් පිරිස අද දවස පුරාවටම ගෙවල් දොරවල් නොයේ කටයුතු කරනා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝ රත්නයේ මගේමයි තුනුරුවන් හැර මට වෙන පිහිටක් පිළිසරණක් නැහැ කියන වචනය කටින් නොකියුවත් ක්‍රියාව තුළින් කරමින් මේ ස්ථානයට ඇවිල්ලා දවස පුරාවටම ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේ බොහෝ කාලයක් හිත පිණිස සැප පිණිස පවතින කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා රාශියක් සිද්ධ කරලා දැන් මේ මොහොතදී සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍ය බිදක් ශ්‍රවණය කරන්ට. පින්වතුනි මුලින්ම මතක් කරනවා හැමදෙනාටම තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී සිතින් එක එක දේවල් සිහි කරන්නේ නැතුව ඊ타මත් වමනාවෙන් ඊ타මත් ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා අපේ ගෞරවනීය පිටිකල ලොකු ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ දෙල්ලා අතීතයේ ඕනතරම් බුද්ධ ශාසන බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවේ පහළ වෙන්න ඇති පහළ වුණා. ඒත් එකම බුද්ධ ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා තාමත් අපි හැමදෙනාම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසරට හිමිකාරයෝ වෙලා අපේ ජීවිත තුල අදද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් යුක්තයි පීඩිතයි. පින්වතුනි අද දවසේදී හරි අපි බුද්ධිමත් වුණොත් නුවණැත්ත වුණොත් අපිට මේ සංසාර දුක අවසන් කරගන්නට පුළුවන්. ඒ සසර දුක අවසන් කරගන්නට හේතු උපනිශ්‍රය වෙන ඊ타මත් වටිනා දහම් කරුණු ටිකක් මම පෙන්වන්නට මතක් කළ දෙන්නට උත්සාහවත් වෙනවා. ඉතින් මම කොච්චර ධර්මයේ පෙන්වත් පින්වතුන් ඒ දිහා බලන්නේ නැත්නම් කන් යොමු කරලා පින්වතුනි අපිට පෙනෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍යයි ඉස්සෙල්ලාම ඊටමත් ඕනෑකමින් ධර්ම ශ්‍රවණය කරන බව. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ
මේ අහිංසක ලෝකයාගේ දුක දැකලා මේ ලෝකයා දුක නැති කරන්න කියලා උත්සාහවත් වෙනවා වෙහෙසෙනවා. නමුත් ලෝකයා දුක නැති කරන්න කියලා කරන හැම දෙයක්ම නැවත දුකට හේතුවක් වෙලා අනේ මේ ලෝකයා දුක දන්නේ දුක ඇති වෙන හේතුව දන්නේ නැහැ. ඒ හේතුව නැති කළ දුක නැති කරන ආකාරය දන්නේ නැහැ. අනේ මේ ලෝකේට දුක නැති කරන නියම ප්‍රතිපදාව කියලා දෙන්න ඕනේ කියන කරුණාබර අදහසිනෝයි. පින්වතුනි අපේ ජීවිතවල තියෙන දුක අයින් කරන්න ක්‍රමයක් නැත්තම් අයින් කරන්න බැරි නම් බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඊගාවට මතක් කරන කාරණාවක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ජීවත් ඉන්නකම් පුළුවන් තරම් දුක් විඳලා පස්සේ මරණයෙන් පස්සේ දුකෙන් මිදීමක් වෙන්නඳ හෝ දුකෙන් මිදීමක් පනවන්න නෙමෙයි. පින්වතුනි නිදුක් බව අවශ්‍ය වෙන්නේ දුක් විඳින ජීවිතයකටයි. දුකේ නිවීම අවශ්‍ය වෙන්නේ දුක්කින් ඇවිල්ලා තියෙන කොටයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ජීවත් ඉද්දිම අජරාමර වෙන දර්ශනයක් වෙන්නන්නට ධර්මයක් කියලා දෙන්නට. අපි හැම දිනෙකම මිනිස්සු විතරක් නෙමෙයි ත්‍රිසංගත සත්තු පවා මේ හැම කෙනෙක්ම උපන්න දවසේ ඉඳලා මරණාසන්න මොහොත දක්වාම හොයන්නේ සැප සතුට දෙක. උත්සාහවත් වෙන්නේ දුක් දුම්නස් ජීවිතෙන් අයින් කරගන්න. නමුත් අපි මුළු ලෝකයක්ම උත්සාහවත් වුණත් මේ ලෝකයට අවසානයේ ලැබිලා නැත්තේ දුක ජීවිතෙන් අයින් කරගන්න සැප ජීවිතයට ළඟා කරගන්න එක. කුමක් නිසාද දුක ජීවිතෙන් අයින් කරගන්න උත්සාහවත් වෙන සැප ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙන අපි කවුරුවත් දුක ඇති උනේ මොන හේතුවක් නිසාද සැප අපේ ජීවිතයට ලැබෙන්නේ කුමන ධර්මයකින්ද කියලා හොයලා බලලා නෙවෙයි අපි ක්‍රියාවලිය තුල යෙදෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සහේතුක මේ ධර්මයෙන් පෙන්වුවා අපි දුක උපදවාගෙන දුක පරිහරණය කරන අය ලෝකේ අපේ ජීවිතයේ සතු යම් දුකක් තිබුණා නම් තියෙනවා නම් පුරාණ කර්මයෙන් පත්වෙන් හටගත්ත ඒක බොහෝම ඉවසිය හැකි යැපිය හැකි ශේෂ වූ ධර්මයක්. නමුත් අපේ ජීවිතයේ අද සතු වැඩිපුර දුකක් තියෙන්නේ කෙලෙස් නිසා අපි උපදවාගත්ත දුකයි කියනක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒක අපි පොඩ්ඩක් අපේ ජීවිතේම විමසලා බලලා දුක නැති කරන ප්‍රතිපදාව හඳුනා ගන්න තැනකට යමු. පින්වතුනි මේ හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතයේ පැත්තට නැඹුරු වෙලා ගත්තොත් නැඹුරු වෙලා බැලුවොත් හැම කෙනෙකුගේම ජීවිත තුළ අද මොනවා හරි ප්‍රශ්න ගැටලු ඇති. දෙමව්පියන්ගේ ප්‍රශ්න, දූ දරුවන්ගේ ප්‍රශ්න, ස්වාමි පුරුෂලා බිරිඳගේ ප්‍රශ්න, ගෙවල් දොරවල් ඇති බව හෝ නැති බව නිසා ඇති වෙන ප්‍රශ්න, මිල මුදල් ප්‍රශ්න, ණයතුරුස් ප්‍රශ්න කියලා මේ වගේ දුක් ලිස්ට් එකක්ම ඇති. අපිට හිතෙන්නේ බොහෝ වෙලාවට අපි ඉපදුණු හින්දානේ මේ සියලුම දුක් විඳින්න වෙන්නේ කියලා. මේ සියලුම දුක් විඳින්න උනේ ඉපදුණු හින්දාම නෙමෙයි. අපි ගාව තියෙන කිලිස් හින්දා ඉපදුණු හින්දාත් විඳින්න වෙන දුක් ටිකක් තියෙනවා. නමුත් වැඩි දුකක් තියෙන ඉපදුණු හින්දාම විඳින දුකක් නෙමෙයි පින්වතුනි. අපි ගාව තියෙන අනවබෝධය නිසා ඇත්ත ඇති නොදන්නාකම නිසා අපි උපදවාගෙන විඳින දුක් ටිකක් වැඩිපුර තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සෝපදිශේෂ නිබ්බාන කියලා පෙන්වුවේ ස්කන්ධ ඉතිරිය තියෙද්දීම මේ උපදවාගෙන ලෝකයා හදාගෙන විඳින දුකෙන් අත මිදෙන්න. ඒක අපි පොඩ්ඩක් සම්මර්ෂණය කරලා ගවේෂණය කරලා බලමු. මං කිව්වේ හැම දිනාගෙම ජීවිත පැත්තට නැඹුරු වෙලා බැලුවොත් මොනවා හරි අඩුපාඩුවක් ප්‍රශ්නයක් දුකක් හොයාගන්න බැරි නෑ. මොනවා හරි ප්‍රශ්නයක් හොයාගන්න පුළුවන්. මොනවා හරි දුකක් හොයාගන්න පුළුවන්මයි. හොඳයි. අපි මේට අවුරුදු 10කට පිටිපස්සට ටිකක් ගියොත් අද තියෙන මේ දුක් ලිස්ට් එකේ දුක් කීයක් මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා අපිට තියෙන්නේ නැද්ද? කීයක් දුක් නැති වෙන්නේ නැද්ද? අපි හොඳට බැලුවොත් අද තියෙන සමහර දුක් මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා
තිබිලා නැහැ. එදා නොතිබිච්ච අලුත් දුක් ටිකක් අද අපිට ලැබිලා. හොඳයි. ඒ අවුරුදු 10ටත් වඩා තව අවුරුදු 10ක් අපි පොඩ්ඩක් එහාට ගිහිල්ලා බලමු. එතකොට අදත් මේට අවුරුදු 10කටත් නැති දුක් ටිකක් එදා තියෙන්න ඇති. හැබැයි එදා තිබිච්ච දුක් එකක්වත් අද නැති වෙන්න ඇති. එහෙම බැලුවොත් අද පින්වතුන්ගේ ජීවිතයේ සතුව යම්තා ප්‍රශ්න ගැටලු දුක් තියෙයි නම් ඕවා එකක්වත් ඔයගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ තිබුණාද? සමහරවිට පාඩම් කරගන්න බැරි අපහසුකමක් නැත්තම් සර්ගෙම් ගුටි කණ්ඩ මිස්කෙන් ගුටි කණ්ඩ වෙන බවක් යාළුවෙක් එක්ක රණ්ඩු වෙච්ච බවක් වගේ ප්‍රශ්න ටිකක් නම් තියෙන්නේ. දරුවන්ගේ ප්‍රශ්න, මුණුපුරන්ගේ ප්‍රශ්න, මිනිපිරියන්ගේ ප්‍රශ්න, ගෙවල් දොරවල් ප්‍රශ්න, නායතුරු ප්‍රශ්න තිබුණාද? නැහැ. ඉතින් අපි උප්පත්තියෙන්ම ජාතියෙන්ම මේ සියලු දුක් අරගෙන ආවනම් මේ දුක් ඔක්කොම අපිට මුල ඉඳලම තියෙන්න ඕනේ. එහෙනම් දුකේ අඩු වැඩිකමක් පෙන්වන්න හෝ පණවන්න පුළුවන් වෙයිද? එහෙම පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් ඉස්කෝලේ යන කාලෙදිත් අද තියෙන දුකත් එකම විදියට තියෙන්න ඕනේ. නමුත් කලින් කල යම් යම් දුක් අතහැරලා යම් දුක් ඊට අනුව අලුතෙන් ඉපදිලා නම් පෙනෙනවා අපේ ජීවිත හැසිරීම තුල අපි දුක උපද්දවාගෙන දුක් විඳිලා තියනවා කියන එක. ඒ වගේම අපි හොඳට නුවණින් බැලුවොත් අපි හැමදෙනාටම හිතෙන්නේ මේ මම නැත්තම් අපි නම් වශයෙන් කෙනෙක් ගත්තොත් ඒ කෙනා පුද්ගලයා තමන් පෙර කර්ම කළා ඉපදුලා මේ කර්මානුරූපව උපන්න කියලා. නමුත් එතනත් අපි විමසීමකට ලක් කළොත් අද ඔබට ඔබේ නම හිතනකොට මම කියලා හිතනකොට ඔබේ රූපය ඔබට සිහි වෙනවා ඇති. රූපය දකිනකොට මමයි කියන හැඟීම අද ඔබට එනවා ඇති. හොඳයි. මේට අවුරුදු 20ක ඉස්සෙල්ලා තිබුණු රූපයක් ඔබේ වයස අවුරුදු 20 කාලේ තිබුණු රූපෙකොත් ඔබේ වයස අවුරුදු 10 කාලේ තිබුණු රූපෙකොත් ගන්න. ඔබේ වයස අවුරුදු 10 කාලේ තිබුණු රූපෙටත් ඔබ මම කිව්වා. ඒ රූපෙට හාත්පස වෙනස් ඔබේ රූපය අවුරුදු 20 කාලේදී. ඒ රූපෙටත් ඔබ මම කිව්වා. ඒ රූපෙට වඩා හාත්පස වෙනස් අවුරුදු 40 කාලේදී. ඒ රූපෙටත් මම කිව්වා. දැන් 50 60ක් වෙනකොට අර රූප ඔක්කොටම වඩා වෙනස්. දැන් මම මේ මට්ටමේ කියනවා. ඇත්තටම තමන්ගේ රූපය තමන් මම කියන කෙනා ඔය අවුරුදු 50 60 දැන් මේ රූපේ තියෙන කෙනාද තමන් අවුරුදු 30 කෙනාද 20 කෙනාද 10 කෙනාද? පින්වතුනි ඒ එකම තැනකවත් රූපය ඇත්තටම මම නෙමෙයි. ඒ හැම තැනකම එතන රූපය හේතු ප්‍රත්‍යයෙන් හටගත් රූපේ විපරිණාම වෙද්දී මම කියන සංඥාවක් එක දුක උපද්දවාගෙනයි අපි දුක් විඳලා තියෙන්නේ. මම මේ ටික මතක් කළේ පින්වතුනි අනන්ත පරිමාණ සංසාරික ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් ආවේ මෙන්න මේ දුක උපදවාගෙන වාසය කරනවා කියන ධර්මතාවය අපිට පැහැදිලි නොවිච්ච නිසා අපි හිතුවේ අපිට දැනුනේ ලෝකයේ තුල අපිට පෙන්වුවේ ඉපදුනොත් ඉතින් මේ දුක් විඳින්න වෙනවනේ කියන තැනකින් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා පෙන්වුවා ඉපදුනොත් මේ හැම දුකක්ම අනිවාර්යෙන් විඳ යුතු නෑ. මේ සියලු දුකෙන් නිදහස් වෙන්න මිදෙන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා තැනකුත් තියෙනවා කියන කාරණාවක් පෙන්වුවා. ඉතින් මම අද ඔබට කියලා දෙන්න උත්සාහවත් වෙනවා බුදුරජාණන් වහන්සේ ජීවත් ඉද්දී අජරාමර වෙන්න අජර කියන්නේ ජරාවක් නෑ අමර කියන්නේ මරණයක් නෑ. ජීවත් ඉද්දී අජරාමර වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වූ ධර්මතාවයේ පණවිඩය මොකක්ද කියලා මම මාතෘකා කළ ගාථාව ඇසුරෙන් ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. අනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය මට අවබෝධ වේවා කියන සිත් ඇතුළ හැම දිනම ශ්‍රවණය කරන්ට කියන කාරණාවත් මතක් කරනවා. පින්මුතුනි බුදුරජාණන් වහන්සේ භාග්‍යව නුවර දේශකලා වනේ වැඩ ඉන්න කාලේ එක්තරා ගෘහපතියෙක් හිටියා නකුල පිතා කියලා. සංයුත්ත නිකායේ නකුල පිතා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි මම අද විස්තර කරලා දෙන්නේ. ඉතින් මේ නකුල පිතා භාග්‍යවතුන් වහන්සේ ළඟට බොහොම අපහසුයෙන් අමාරුවෙන් ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක ඉඳගත්තා. එකත් පසක ඉඳගත්තාම මේ නකුල
පිතා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දැන් ගොඩාක් වයසයි ජරා ස්වභාවයට ජීර්ණ ස්වභාවයටපත් වෙලා නිතරම ලෙඩ රෝගවල හැදෙන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ හිත වඩන භික්ෂුන් වහන්සේලාත් මට නිතර දකින්න බලන්න එන්න හම්බ වෙන්නේ නැහැ. මම බොහෝම අබල දුබල වෙච්ච කෙනෙක්. ඉතින් මට බොහෝ කාලයක් හිත පිණිස බොහෝ කාලයක් සැප පිණිස පවතින ආකාරයට අනුශාසනාවක් කරන්ට කියලා නකුල පිතාවන් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට නකුල පිතාවන්ට අවවාද කරනවා අනුශාසනා කරනවා. ආතුර භූතස්ස කායෝ සති තං අනාතුරං භවිෂති එවං ගහපති සික්කිතබ්බං. ගෘහපති ඔබ එහෙනම් මෙන්න මෙහෙම හික්මෙන්ද මේ ලෙඩ වෙන කය ඒකාන්තයෙන් මේ කයේ ස්වභාවය ලෙඩ වෙනවා. ගෘහපතිය මේ කය හරියට කුරුල්ලන්ට බිත්තර දාන්න කූඩුවක් යම්සේ හිතයි සිදු උපකාරයේද ඒ වගේ මේ කය රෝගයන්ට කැදෙල්ලා රෝගයන්ට තෝතැන්න. ගෘහපතිය ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි. ලෙඩ වෙන කයක් ඇති මගේ හිත ලෙඩ නොවේවා කියලා. ලෙඩ වෙන කයක් ඇතුව ලෙඩ නොවන සිතකින් යුක්ත වෙනවා කියලා ඔබ හික්මිය යුතුයි කියලා පෙන්වනවා. ඉතින් ඒ දේශනාවෙන් සතුටු වෙලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා මේ නකුල පිතා ගෘහපතිතුමා එහෙමම ගියා සරියුත් මහ රහතන් වහන්සේ ළඟට. සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා සරියුත් මහ රහතන් වහන්සේ වන්දනා කළා. එකක් පසක ඉන්නකොට ස්වාමීනි මම බොහෝ දවසකින් භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ගියා කියලා මතක් කළා. එහෙනම් ගෘහපතිය භාග්‍යවතුන් වහන්සේ ඔබට බොහෝ වටිනා ධර්මයකින් අනුශාසනා කරන්න ඇති නේද කියලා සරියුත් මහ රහතන් වහන්සේ ඇහුවා. එහෙමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සද්ධර්මයේ නැමැති අමාවැස්සකින් මාව නැහැවෙව්වා. භාග්‍යවතුන් වහන්සේ මට ඊටමත් වටිනා ධර්මයක් කියලා දුන්නා. මොකක්ද? ගෘහපතිය ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන සිතකින් යුක්ත වේවා කියලා හික්මන්නේ කියලා අවවාද කළා කියලා කිව්වා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ඉතින් ගෘහපතිය ඔබ මත්සේ තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවේ නැද්ද? කොහොමද භාග්‍යවතුන් වහන්සේ ලෙඩ වෙන කයක් ඇතුව ලෙඩ නොවන හිතක් හදාගන්නේ කියලා? නෑ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවේ නෑ. මේ වගේ ධර්මයක අර්ථයක් අහගැනීම පිණිස ස්වාමීන් අපි බොහෝ දුර සිටන් උනත් ඔබ වහන්සේ වාගෙන එනවා. පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ ඒ භාසිතයේ අර්ථය මට කියලා දෙන්න කියලා නකුල පිතාවන් සරියුත් මහ රහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. මොකක්ද? ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන හිතක් හදාගන්නේ කොහොමද කියන කාරණාව. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ කියන හොඳයි ගෘහපතිය. එහෙනම් හොඳින් අහන්න. හොඳින් හිතේ තබා ගන්න. ඒ විතරක් නෙමෙයි නැවත නැවත මෙනෙහි කළා බලන්න කියලා මම ඔබට කියලා දෙන්නම්. ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන හිතක් හදාගන්නේ කොහොමද කියලා. ගෘහපතිය මෙලොව බුද්ධාති ආර්යයන් වහන්සේලා නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ කුමක්ද කියලා නොදන්න නොදකින අසෘතවත් පෘථග්ජනයා. ඔන්න පෘථග්ජනකම කුමක් නිසාද? අසෘතවත් බව. ධර්මය අහලා නැතිකම නිසා අසෘතවත් කියනවා. එතකොට ධර්මය අහලා නැත්තේ කුමක් නිසාද? සත්‍ය අහලා නැත්තේ සත්පුරුෂයන් නුවණින් නොදැක්ක නිසා, අසුරු නොකළ නිසා. සත්පුරුෂයන් නුවණින් දැක්කේ නැහැ, නුවණින් අසුරු කළේ නැති නිසා. සත්‍ය අහන්න බැරි වුණා. සත්‍ය ඇහුවේ නැති ඒ අසෘතවත්කම නිසා පෘථග්ජනෙක් වුණා. පුතු කෙලෙසේ ජනන්තිති පෘථග්ජනා. බොහෝ කෙලෙස්යන් උපදිනුයේ පෘථග්ජන. එතකොට මේ අසෘතවත් පෘථග්ජනයා මෙන්න මෙහෙම හිතනවලු. කොහොමද? රූපං අත්තතෝ සමුනුපස්සති.
මෙන්න මෙතෙන්දී හොඳ වටින කාරණාවක් අපිට හම්බ වෙයි. නියම විදියට සද්ධර්මය අහලා නැති අසෘතවත් කියන කෙනාගේ ලක්ෂණය පෙන්වනවා. එයාට හිතෙනවලු නිකන් ඉන්නකොට මේ කයත් එක්ක මේ මම තමයි කියලා හිතෙනවලු, මේ කයට මේ මම කියලා හිතෙනවලු. අසෘතවත් කමේ ලක්ෂණය තමයි එයා මේ කය පරිහරණය කරන, ඉඳගෙන ඉන්නේ මේ මම, හිටගෙන ඉන්නේ මේ මම, නිදාගන්නේ මේ මම, ඇවිදින්නේ මේ මම, කතා කරන්නේ මේ මම, මේ ඉන්නේ මේ මමයි කියලා මේ රූපයම තමන් කොට හිතනවා. රූපං අත්තතෝ සම්මුපස්සති. රූපයම ආත්ම වශයෙන් හෝ දකිනවා. නැතිනම් මගේ ආත්මය නිසා මේ රූපය පවත්වනවා කියලා හිතනවලු. නැත්තම් මේ රූපය නිසා මගේ ආත්මය පවතිනවා කියලා හෝ හිතනවලු. නැත්තම් මගේ ආත්මය නිසා රූපය හෝ පවතිනවා කියලා හිතනවලු. අසෘතවත් කියලා කියන්නේ එයා අහලා නැහැ. මොකක්ද? අහලා නැහැ. රූපය කියන්නේ මොකක්ද? ඒ රූපයේ ලක්ෂණය මොකක්ද? රූපය හැදිලා තියෙන්නේ කොහොමද? ඒ රූපය හටගත්තේ මොන හේතුවකින්ද? මේ රූපය ගැන අහලා නැහැ. ඒ කයේ පැවැත්මට උපකාරී වෙන තව ධර්මතා තියෙනවද? ඒ ගැන අහලා නැහැ. ඒ හින්දා එයා රූපය මමමයි කියලා හිතනවා. මේ කය පවතින සිත කියලා යමක් තියෙයි, සිතුවිලි කියලා යමක් තියෙයි. සිත කියන්නේ මෙන්න මේ වගේ දෙයකටයි, සිතුවිලි කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයකටයි. ඒ සිත සිතුවිලි මේ විදිහට ක්‍රියා කරන කොටයි මේ කය සවිඥානික වෙන්නේ, ක්‍රියා කරන්නේ කියලා කයේ පැවැත්මට තියෙන චිත්තචෛසික ටික ගැන අහලා නැහැ. ඉගෙනගෙන නැහැ. හිත කියන්නේ මොකක්ද කියලා ඉගෙනගෙන නැහැ. අහලා නැහැ. දන්නේ නැහැ. ඒ හිත ඇති වෙන්න තියෙන හේතුව මොකක්ද? ප්‍රත්‍ය මොකක්ද? ඒ හේතුව, ඒ ප්‍රත්‍ය නැති වුනහම ඒ සිත නැති වෙනව නේද කියලා අහලා නැහැ. අසෘතවත් කමේ පාඩුව තමයි මේ රූපය ගැන, ඒ රූපය අසුරු කරගෙන පවතින සිත ගැන, ඒ සිතේ උපදින ගති ගැන කවදාවත් අහලා නැහැ. ඒ අහලා නැති හින්දා යාට කය මම කියලා හිතෙන්නේ. එහෙම නැතිනම් කය සමහරට මැරුණාම ඉදිමෙනවා, පොළොවට පස් වෙලා යනවා, තේරෙනවා යාට. ඒ හින්දා සමහර විටක සමහර කෙනෙකුට තේරෙනවා කය නම් මම නෙමෙයි. මරණයෙන් පස්සේ පෙට්ටියක දාලා පොළොවට දැම්මම එතනින් ඉවරයි. එතකොට අසෘතවත් සිත ගැන දන්නේ නැහැ. සිතේ ඇති වෙන ගති ගැන දන්නේ නැහැ. අහලා නැහැ. ඒ හින්දා යාට හිතෙනවා මම මේ කය ඇසුරු කරගෙන පවතින්නේ මගේ ආත්ම, නැත්තම් හිත නැමැති මගේ ආත්මේ කුසල අකුසල කර්ම කරගෙන මම කියලා කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකේ හෝ තමන්ව දකිනවා. එහෙම වෙන්නේ මොකද? මේ කයම ඔයගලන්ට කොහොම ඉඳගෙන ඉන්නකොට මේ කය මම කියලා හිතෙනවා නම් මේ මම කියලා හිතෙන්නේ මොකක්ින්දද? කුමක්ද මේ කය මම කියලා හිතෙන එකට හේතුව කියලා පෙනෙන්නේ නැත්තම්, දන්නේ නැත්තම්, ඒ මම කියලා හිතෙන මේ කයේ සැබෑ ඇත්ත දන්නේ නැත්තම්, කයේ ඇතිවෙච්ච හේතුව ප්‍රත්‍ය දන්නේ නැත්තම්, gedi pitima මේ මම කියලා හිතෙනවා කමක නතර වෙලා තියෙනනම් දකින්න පින්වතුනි ඔබ තාම ආශ්‍රිතවත්. ආශ්‍රිතවත් කිව්වේ වෙන මොකුත් නෑ, අහලා නෑ කය ගැන. ඒ කය ගැන අහලා නැති හින්දායි ඔබට කය මම කියලා හිතෙන්නේ. හිත කියන්නේ මොකක්ද? සිතුවිලි කියන්නේ මොකක්ද කියලා ඔබට තාම තේරෙන්නේ නැත්තම්, වැටහිලා නැත්තම්, ඒ හිත ඇති වෙන්නේ කොහොමද? හිතේ සිතුවිලි උපදින්නේ කොහොමද? ඒකට හේතුව, ඒකට ප්‍රත්‍ය ඔබ දන්නේ නැත්තම් ඔබ තාම ආශ්‍රිතවත්. ආශ්‍රිතවත් කියලා කියන්නේ මොකක්ද? අහලා නැහැ. මොකක් ගැනද? හිත ගැන. හිතේ සිතුවිලි ගැන. හිතේ ඇතිවෙන චේතනාවන් ගැන. චේතනාව නිසා කය වචනේ ක්‍රියා කරන ආකාරය ගැන, හිත ක්‍රියා කරන ආකාරය ගැන අහලා නැහැ. ඔබ අහලා නැහැ කියලා කියන්නේ තාම හරියට සත්‍යර්මය අහලා නැහැ. සත්‍යර්මය අහුවේ නැහැ කියලා කියන්නේ ඔබට තාම හරියට සත්පුරුෂ ඇසුරු වෙලා නැහැ. සත්පුරුෂයෝ තාම දැකලා නැහැ. ඔබ යම් කලක සත්පුරුෂයෝ දැක්කනම්, සත්පුරුෂයෝ ඇසුරු කළා නම්, ඒ සත්පුරුෂයන්ගේ දැකීමෙන්, සත්පුරුෂයන්ගේ ඇසුරෙන් ඔබට ලැබෙන සෘතවත් බව. මොකයේ සෘතවත් බවද? ජරා මරණ දුක ගෙනත් දුන්න, ජරා මරණ දුකට ඔබ යොමු කළ මේ රූපය ගැන. මේ රූපේ මම කියලා හිතෙනකොටම මේ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක තේරෙයි. නමුත් සරියුත් මහ රහතන් වහන්සේ පෙන්වුවා
ඒ බුද්ධ ආදී සත්පුරුෂයන් නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අන්ධ බාලය නිසා ඇත්ත ඇති නොදකීමෙන් අන්ධයි. ඒ නිසා බාලයි. අන්ධ බාල පෘථග්ජන කෙනා රූපං අත්තතෝ සමුපස්සති. මේ රූපය ආත්ම වශයෙන් තමා වශයෙන් හිතනවා. තාම එහෙම හිතෙන එක ගෙවිලා නැත්තම් ගෙවිලා නෙමෙයි. එහෙම හිතන එකේ යථාර්ථය Tamanට මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා දන්නේ නැතුව ඇත්තටම මේ කය මම කියන සංකල්පයක නම් ඔබ තාම ජීවත් වෙන්නේ. තාම අසුතුවත් භූමියක ඉන්නේ කියන එක තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම හොඳයි කය කැඩේ බිඳෙයි නැසෙයි විනාශ වෙයි කියලා ඔබට පෙනෙයි. මොකද ඔබ එකටම ජීවත් වෙලා එකටම කටයුතු කරලා නමුත් කටයුතු කරපු අයගේ කයවල් ඔබ දැකලා තියෙනවා කැඩිලා බිඳලා දිර්ලා යන හින්දා. ඔබේ කයත් සමහර විටක විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා යම් වෙලාවක ඔබට තේරෙයි. නමුත් ඔබ බුද්ධ ආදී සත්පුරුෂයන් නුවණින් දැකලා නැත්නම් අසුරු කළා නැත්නම් ඔබ සිත ගැන සිතක ඇති වෙන gati කියන්නේ සිතුවිලි ගැන ඉගෙනගෙන නැහැ අහලා නැහැ. එහෙම වෙලාවේදී කයේ නොපවත්ම පෙනුනත් සිතේ නොපවත්ම ඔබට සිතුවිලි වල නොපවත්ම ඔබට පෙනෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ. ඒ ධර්මතාවය ගැන අහලා නැහැ. ඒ හින්දා තමන්ව දකින්නවා නාමකය චිත්තචෛතසික ටික. එතකොට කය මම නෙමෙයි. හැබැයි මගේ ආත්මය කය නැත්තම් මගේ ආත්මය මගේ ජීවිතය කය අසුරු කරගෙන පවතිනවා කියලා හෝ කය මගේ ආත්මය අසුරු කරගෙන පවතිනවා කියලා හෝ මේ වගේ අදහස් දෘෂ්ටි එන්න පුළුවන්. ඔය වගේ අදහස් දෘෂ්ටි එන්නේම කාටද කුමන කෙනාටද හඳුනා ගන්න පුළුවන් අසුතවත් කෙනාට. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ පෙන්නනවා ගෘහපතිය ඒ අසුතවත් පෘථග්ජනයා මේ කයම තමන් කොට දකිනකොට එයා හිතාගෙන ඉන්නවා කය ඒතම් මම ඒසු හමස්මින් එමෙසු අත්තාති. මේ කය මම මේ කය මගේ මේ කය මගේ ආත්මයයි කියලා හිතනවා එයා. හිත මම හිත මගේ ආත්මයයි කියලා හිතනවා. එහෙම හිතාගෙන ඉන්නකොට කය මම කියලා කය මගේ කියලා කය මගේ ආත්මයයි කියලා හිතාගෙන ඉන්නකොට එයාගේ කය ලෙඩ වෙනවා. ලෙඩ වෙනකොට එයාට හිතෙනවා අනේ මම දැන් ලෙඩ වෙලා නේද මට මෙහෙම ලෙඩ හැදිලා නේද කියලා එයාගේ හිතත් ලෙඩ වෙනවා. ඒ කය ලෙඩ වෙනකොට කය මම කියලා මගේ ආත්මයයි කියලා අරගෙන ඉන්නේ අසෘතවත් කෙනා. එයාට හිතෙන්නේ අනේ මං දැන් පිළිකාවක් හැදිච්ච කෙනෙක්. අනේ මට අංශභාගය හැදිච්ච කෙනෙක්. අනේ මට ශේ රෝගය හැදිච්ච කෙනෙක්. ඒ ලෙඩ තමන් ගෙවෙනවා. තමන් එක්ක ලෙඩක් තියෙනවා. ලෙඩ එක්ක තමන් ඉන්නවා වෙනවා. පෙරලෙන කය අනුව පෙරලෙන විඥානයක් එයාට තියෙන්නේ. සිතක් තියෙන්නේ. කය ලෙඩ වෙනකොට හිතනුත් ලෙඩ වෙනවා. ගෘහපතිය ලෙඩ වෙන කය ඇතුව ලෙඩ වෙන සිතක් හදා ගන්නවා කියලා කියන්නේ ඔන්න ඕමයි. අසෘතවත් කම නිසා කයේ යථාර්ථය අහලා නැතිකම නිසා යම් කිසි කෙනෙක් කය මම කියලා කය මගේ කියලා කය මගේ ආත්මයයි කියලා ඉන්නවා නම් එහෙම ඉන්නකොට එයාගේ කය ලෙඩ වෙනවා. ලෙඩ වෙන කය එක්කම අනේ මම ලෙඩ වෙනවා නේද මම දැන් ලෙඩෙක් නේද කියලා ඊට අනුව පෙරලෙන හිතක් ඇති වෙනවා. එතකොට ගෘහපතිය ඔන්නෝමයි ලෙඩ වෙන කය ඇතුව ලෙඩ වෙන්නේ. ගෘහපතිය මේ රූපය දිරනවා, කෙස් ඉදෙනවා, හම රැලි වැටෙනවා, ඇස් පෙනෙන්නේ නැති වෙනවා, අතපය වළංගු නැති වෙනවා, ජරා ජීර්ණ ස්වභාවයට මේ රූපේපත් වෙනවා. ඒබඳු රූපේ ස්වභාවය නොදන්නා කම නිසා, නොදකින කම නිසා, අහලා නැති කම නිසා රූපේ ඇත්ත අසෘතවත් පුතඥයට හිතෙන්නේ ජරාවට යන රූපේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා. ඒ රූපය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා හිතාගෙන ඉන්න රූපේ දිරනවා, ජරාවට යනවා. එතකොට එයාට හිතනවලු අනේ දැන් මම මහලුයිනේ, මගේ දැන් කෙස් ඉදිලානේ, මගේ දැන් ඇස් පේන්නේ නැනේ, මගේ හැම රැලි වැටිලානේ කියලා කය අනුව පෙරලෙන හිතකින් ඉන්නවා. ලෙඩ වෙන කය අනුව ලෙඩ වෙන සිතක් ඇතුළේ ඉන්නේ ගෘහපතිය මෙහෙමයි. යම් කිසි කෙනෙක් අසෘතවත්කම නිසා, කයේ ඇත්ත අහලා නැතිකම නිසා මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ජීවත් වෙනවා. අනේ එයාගේ කය නැසෙන්න කිට්ටු වෙනවා, මැරෙන්න කිට්ටු වෙනවා, කය නිදාස වෙන්න කිට්ටු වෙනවා. ඒ බඳු කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා අරගෙන තියෙන කෙනාට අනේ දැන් මාව මැරෙන්න යනවා නේද? අනේ මාව නැසෙන්න යනවා නේද? ආයේ මාව විනාශ වෙන්න යනවා නේද කියලා
එයාට හිතෙනවා එයා මැරෙන කය ඇතුව මැරෙන හිතකින් යුක්තයි. ජරා මරණ සංඛ්‍යාත රූපය අනුව පෙරලෙන සිතකින් යුක්තයි. එයා ජරා මරණයෙන් යුක්තයි. ගෘහපතිය මෙන්න මෙහෙමයි ලෙඩ වෙන කය ඇතුව ලෙඩ වෙන හිතක් හදාගෙන ඉන්නේ. පින්වතුනි ඔය පින්වේ කාවද සත්පුරුෂයෝ නුවණින් දැකලා නැති සත්පුරුෂ ඇසුරු කළා නැති එකේ පාඩුව සද්ධර්මය අහන්න ලැබුණේ නැහැ. සද්ධර්මය කියනට වෙන මොකුත් නෙමෙයි. මේ කයේ ඇත්ත අහන්න ලැබුණේ නැහැ. කය ඇසුරු කරගෙන පවතින හිතේ ඇත්ත අහන්න ලැබුණේ නැහැ. හිතේ තියෙන සිතුවිලි වල ඇත්ත අහන්න ලැබුණේ නැහැ. ඒ ආශ්‍රිතවත් බව හේතු වුණා මොකටද? ඒ කය ඒතං මම ඒසෝ හමස්මින් මේසෝ අත්තාති. මේ කය මමයි, මේ කය මගේ, මේ කය මගේ ආත්මයයි. මේ හිත මමයි, මේ හිත මගේ, මේ හිත මගේ ආත්මයයි කියන වැරදි දැක්මට වැරදි ගැනීමකට ඒ වැරදි දැක්ම ඒ වැරදි ගැනීම හේතු වුණා ජරා මරණ දුකෙන් නොමිදෙන්නට ජරා මරණ දුකෙන් බැඳෙන්නට. ඔබත් මා ජරා මරණ දුකේ අද ඉන්නේ. ඔබත් මම ජරා මරණ දුකේ අද බැඳිලා ඉන්නේ. මෙන්න මේ විදිහටයි කියලා එදා සරියුත් මහරහතන් වහන්සේ නකුල පිතාවන් සාක්ෂි කරගෙන අපේ ජීවිතය අපිට පෙන්වුවා. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ ආපහු පෙන්වුවා කොහොමද ගෘහපතිය ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන හිතක් හදාගන්නේ කොහොමද? සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරනවා නකුල පිතාවනි මේ ලෝකේ බුද්ධ ආදී සත්පුරුෂයන් දන්නා වූ දක්නා වූ සත්පුරුෂ ධර්මයේ අහලා තියෙන සත්පුරුෂ ධර්මයේ හික්මුණු සුතවත් ආර්ය ශ්‍රාවකයා සත්පුරුෂයන් නුවණින් දන්නවා සත්පුරුෂයන් නුවණින් දකිනවා. ඒ සත්පුරුෂ ඇසුර නිසා අහන්න ලැබිලා සද්ධර්මය අහන්න ලැබුණා කියලා කියන්නේ මොකක්ද? සුතවත්කම. සද්ධර්මය අහන්න ලැබුණා කියලා කියන්නේ සුතවත් බව උපන්නා. ඇසූ බව තියෙනවා. මොකක් ඇසූ බවද? මේ කය ගැන, කයේ ඇත්ත ගැන අහන්න ලැබිලා තියෙනවා. ඒ සුතවත් බව නිසාම කයේ ඇත්ත ඇති හැටි දකිනවා. ඒ ඇත්ත ඇති හැටි දැකීමෙන්ම ආර්ය උතුම් වූ දැක්මක් වෙනවා. ආර්ය භූමියට පැමිණීමක් වෙනවා. යාගේ යම් මට්ටමක අසුතවත් කෙනාට වඩා සුතවත් බව පිහිටනවමයි ඒ ඇහිමේ. එතකොට මොකක්ද මේ බුද්ධ ආදී සත්පුරුෂයන් දැක්කහම ඇසුරු කළාම සද්ධර්මය කියලා අහන්න ලැබෙන්නේ? සුතවත් බව ඇති උනේ කොහොමද? මොකේද? මේ රූපේ. බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා උගන්වනවා මේ රූපේ යථාර්ථය. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. මේ රූපය අද ධර්මයේ නැති කාලෙදී, ධර්මයේ අහපු නැති කාලෙදී මමයි කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ මමයි කියලා ඇසුරු කළ රූපය, හිටගෙන ඉන්න ඉරියව්වේදී මමයි කියලා, නිදාගෙන ඇවිදින ඉරියව්වේ මමයි කියලා ඇසුරු කළ මේ රූපේ සැබෑ ස්වභාවය විවර කළ විවෘත කළ පෙන්නනවා බුද්ධ ආදී සත්පුරුෂ උත්තමයන් වහන්සේලා. මේ කය පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතුකින් යුක්තයි. ඒ කිව්වේ පින්වතුනි කුඹහක තියෙන මැටි ටිකක් කළු ගලක් ගත්තොත් කළුගල සත්‍යයක් හෝ පුද්ගලයෙක් කියලා ඕගලන්ට හිතෙනවද? නෑ. සත්‍යයක් පුද්ගලයෙක් නෙවෙයි. අවශේෂ ධාතු යට ගිහිල්ලා පඨවි ධාතු උස්සන්න වෙලා පවතින ඒ අරමුණ පඨවි යන ගණයට යනවා. තදගති යන ගණයට යනවා. බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා පෙන්නනවා ඒ පොළවේ තියෙන පඨවි ගතිය, තද ගතිය අපිට තේරෙන භාෂාවකින් අපි ගත්තොත් පස් කියලා. පඨවි කියන්නේ ඒකට වඩා ගොඩාක් ඇතුළත අර්ථයක් ලැබෙනවා, අර්ථවත් වෙනවා. නමුත් අපිට තේරෙන මට්ටමට ගත්තොත් සිංහල භාෂාවකට අපි ගත්තොත් පස්. පාලියෙන් පඨවි තද රළු කර්කශ ස්වභාවය. එතකොට ඒ පඨවි ධාතුව නැත්තම් පස් ටිකක් අපිට පුද්ගලයේ සත්‍යය කියලා හිතනවද? නෑ. ඒ පඨවි ධාතුවයි අපි මෙච්චර කල් මම කියලා පරිහරණය කළ කයේ තියෙන කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට මිදුළු කියන මේ තද කොටස් 20ක් තියෙනවා. මේ ටික සමානයි. බාහිර පඨවි ධාතුවත් මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවත් පඨවි ධාතු රේවසා පඨවි ධාතුමයි වෙනසක් නැහැ කියලා පෙන්නනවා. ඒ වගේම මෙච්චර කල් මම කියලා හිතාගෙන හිටු මේ කය බෙදලා පෙන්නනවා, විවර කළා, විවෘත කළා. මේ කයේ තියනවා පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, මුත්‍රා, කඳුළු, උරුණු තෙල්, කෙලසොටු කියලා. ගලන, වැగిරෙන, බැඳෙන ස්වභාවයෙන් යුක්ත ධර්මතා 12. බාහිර ලිඳක, වැවක, පොකුණක තියෙන ජලය ඕගලන්ට කෙනෙක් කියලා හිතෙනවද? නෑ.
ඒ ලිඳක වැවක පොකුණක තියෙන ගලන වැగిරෙන ස්වභාවය ආපෝ ස්වභාවය මේ පිටෙන් සරව කියන ස්වභාවය සමානයි. වෙනසක් නැහැ කිසිම. අපිට තේරෙන භාෂාවෙන් ගත්තොත් ජලය නැත්තම් දිය. ඊට පස්සේ බුද්ධ ආදී සත්පුරුෂයෝ ගාවට අහන්න ගියොත් මේ කය ගැන ඔබට කියලා දෙනවා. ඔබව ශ්‍රුතවත් කරවනවා. ඔබව දැනුවත් කරවනවා. මේ කයේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයක් තියෙනම් බාහිර සූර්ය රශ්මියෙන් එන උෂ්ණයක් තියෙනම් තේජෝ ගතියක් තියෙනම් පහනකින් ගිනි ගොඩකින් එන උෂ්ණයක් තේජෝ ගතියක් තියෙනම් මේ ශරීරයේ තේජෝ ගතියක් තියෙන සමානයි. ඒ සත්පුරුෂය ඇසුරු කළොත් ඔබව ශ්‍රුතවත් කරවනවා, ඔබව දැනුවත් කරවනවා. මේ කය ගැන හමන පිම්බෙන හැකිලෙන ස්වභාවයෙන් යුක්ත වායු ගති කොටස් 4ක් 6ක් තියෙනවා මේ කයේ. බාහිර ගස්වැල් සොලවමින් හමන සුළඟත් මේ කයේ තියෙන වායු ස්වභාවයත් වෙනසක් නැහැ, සමානයි කියලා උගන්වනවා, පෙන්නනවා. අවකාශ ධාතු අවරාගන රාශි වෙච්ච සතර මහා ධාතු රූපമിതിයක් මේ තියෙන්නේ. මේක කය යන ප්‍රඥප්තියට යනවා කියලා පෙන්නනවා. ඕන්නම් මේ කාය කියන්නේ කොට්ටාස, කලාප කොට්ටාස වශයෙන් ගත්තොත් දකින්න පුළුවන් මට්ටමක 32ක් තියෙනවා කියලා. ඒ එකම කොටසක්වත් තමන්ගේ නොවන බව හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කොටස් ටිකක් මේ කයේ තියෙන්නේ කියලා කයේ තියෙන ශුන්‍යතා ස්වභාවය විවර කළා, විවෘත කළා පෙන්නනවා. පෙන්නලා මේ කය කන බොන ආහාරය නිසායි හැදෙන්නේ කියලා පෙන්නනවා. කයට ප්‍රත්‍ය පෙන්නනවා. බත්පාන් කවුපි මුන්නට කියන්නේ සත්වයක් හෝ පුද්ගලයෙක්ද? නැහැ. අනාත්මෝ හේතුවක්. අනාත්ම හේතුවක් නිසා ආත්මීය ඵලයක් හැදෙන්නේ නැහැ. අඹ ගහක දෙල් හැදෙන්නේ නැහැ. අඹ ගහක හැදෙන්නේ අඹ. දෙල් ගහක හැදෙන්නේ දෙල්. ඒ වගේ අනාත්ම ආහාරයක් නිසා ආත්මීය වූ මගේ වූ යමක්, මගේ ආත්ම වූ යමක් හැදෙන්නේ නැහැ. මේ කුණප කොටස් 32 නැත්තම් සතර මහා ධාතු රූපമിതിය හැදෙන්නේ කන බොන ආහාරයෙන්. කන බොන ආහාරයට ආහාරය කියන්නේ ඇයි? ආහාර තීති ආහාරෝ. ඵලයක් ගෙන එන නිසා ආහාරය කියලා කියනවා. ඕජට්ටමකං රූපකලාපං ආහාර තීති ආහාරෝ. ඕජා වට වෙනකොට ඇති රූප ගෙනත් දෙන හින්දා ආහාරය කියලා කියනවා. ඒ හින්දා මේ කය කන බොන ආහාරය නැමැති ප්‍රත්‍යයෙන් හැදුනේ පෙර අවිද්‍යා කර්ම නැමැති හේතුව නිසා. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුකින් හටගත් චිත්තචෛතසික ටික නිසායි පවතින්නේ. මේ කයේ පැවැත්මට සැකස්මට හේතුවක්. කයේ පැවැත්මට උපකාරී ප්‍රත්‍යක් පෙන්නනවා. පෙන්නලා මේ කය නේතං මම නේසෝ හමස්මින් නේසෝ අත්තාති. මේ කය මම කියලා දකින්න එපා. මේ කය මගේ කියලා දකින්න එපා. මේ කය මගේ ආත්මයයි කියලා දකින්න එපා. මේ කය හේතු ප්‍රත්‍යයෙන් හටගත් සතර මහා ධාතු රූපമിതിයක් කියලා දකින්න. ජරාව ස්වභාව කොට ඇති, ලෙඩවීම ස්වභාව කොට ඇති, මරණය ස්වභාව කොට ඇති වස්තුවක් කොට දකින්න කියලා පෙන්නනවා. අන්න ඒ වගේ කය ගැන හොඳට අහලා තියෙනවා නම්, කයේ අභ්‍යන්තර ප්‍රත්‍ය ගැන හොඳට අහලා තියෙනවා නම්, කය හැදෙන හේතුව අහලා තියෙනවා නම් අන්න එයාට කියනවා ශ්‍රුතවත් කියලා. මේ ශ්‍රුතවත් කෙනා මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා දකින්නේ නැහැ. මෙහෙම හිතගෙන ඉන්නකොට මේ මම ඉන්නවා කියලා එයා දකින්නේ නැහැ. මේ කය මෙහෙම තියෙනකොට මේ මම ඉන්නවා කියලා කය නොදන්නා කාලේ මම කියලා බලපු ගතිය හිතේ ඇතුළු වෙනවා කියලා එයා දන්නවා. මේ මම ඉන්නවා කියලා තේරෙනකම, දැනෙනකම තියෙන්නේ කයේ කියලා දන්නවා. මේ කය මම වෙමි කියන හැඟීමට කියනවා අස්මිමානය කියලා. ඒක හිතේ ඇතිවෙන චෛතසිකයක්, සිතුවිල්ලක්, කෙලෙසියක් කියලා තහලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. ඒ හින්දා ශ්‍රුතවත් කියනවා. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අහලා තියෙන හින්දා බුද්ධ ආදී සත්පුරුෂයන්ගේ වචනය හිතින් හුරු කළක් තියෙනවා නම්, එහෙම අහලා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි මේ කය, මේ කය පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්තයි. කන බොන ආහාරයෙන් හැදුන එකක්. ලෙඩවීම ස්වභාව කොට, දිරීම ස්වභාව කොට, මරණ ස්වභාව කොට ඇති වස්තුවක් කියලා දකින්නවා නම්, පෙන්නනවා නම්, ගෘහපතිය මෙන්න මෙයාගේ ඒ රූපය ලෙඩ වේ. ඒත් එයාගේ හිත ලෙඩ වෙන්නේ නැහැ. ලෙඩ වෙන රූපය ලෙඩ වෙනව නේද කියලා දකිනවා. ලෙඩ වෙන රූපය අනුව අනේ මම ලෙඩ වෙලා නේද කියලා එයාට හිතෙන්නේ නැහැ. එයා දන්නවා මේ ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ හැටි මෙහෙම.
එයා මේ කයෙන් හිත බැහැර කරගන්නවා. කය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකින්න නැතිකම හින්දා ලෙඩවීමත් එයාගේ මගේ නෙමෙයි වෙනවා. මම නෙමෙයි වෙනවා. එයා එක්ක ලෙඩ රෝග නැහැ. ලෙඩ රෝගයක යක් නැහැ. මේ කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා එයා දකිනවා. එයා බලනවා. එහෙම බලබලා ඉන්න රූපය දිරනවා. දිරනකොට එයාට සිහිනුවණක් උපදිනවා. දිරන රූපය දිරනව නේද කියලා. අනේ මම දැන් මහලුයි නේද කියලා සංඥා මාත්‍රයක්වත් එයාට උපදින්නේ නැහැ. ඇයි එයා කය මම කියලා දකින්නේ නැහැ. එයා කය දකින්නේ මොකක් නිසාද? සතර මහා ධාතුයෙන් හැදුණු අවකාශ ධාතු අවරාගෙන ඉන්න රූප මිටියක් කියලා. ඒක ඕන වෙලාවක ලෙහෙන්න පුළුවන්. තීනිමානි භික්ඛවේ සංකතානං සංකත ලක්ඛනානං උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤ තත්තම් පඤ්ඤායති. මහණෙනි සංකතයන්ගේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. ඉපදීමක් පෙනෙනවා, නැසීමක් පෙනෙනවා, සිටිහෙකුගේ වෙනස් බවක් පෙනෙනවා. ගහක් කොලක් ගන්න, තල් ගහක් හරි අඹ ගහක් හරි ගන්න, අඹ ගහක් ගන්න. අඹ ගහටත් අංකුර අවස්ථාවක් තිබුණා. පැලෑටියක් තිබුණා. පැලෑටි අවස්ථාවක්. අඹ ගහටත් තරුණ අවස්ථාවක් තිබුණා. අඹ ගහටත් තලත් යෑනි කාලයක් තිබුණා. ඒ ගහ උනත් ටිකෙන් ටික දිරණ ස්වභාවයට, වෛරද ස්වභාවයට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. ඔය ගහකට උනත් ලෙඩ රෝග හැදෙන්න බැයිද? පුළුවන්. ඒ ගහක් උනත් කවදා හරි මැරලා යනවා. දිරණ බව කෙනෙක්ගේ නෙමෙයි ධර්මතාවය. ලෙඩ වෙන බව කෙනෙක්ගේ නෙමෙයි ධර්මතාවය. නැසෙන බව කෙනෙක්ගේ නෙමෙයි ධර්මතාවය. ඒ වගේ මේ කයටත් බීජ අවස්ථාවක් තිබුණා. අංකුර අවස්ථාවක් තිබුණා. ලදරු අවස්ථාවක් තිබුණා. ළමා අවධියක් තිබුණා. තරුණ අවධියක් තිබුණා. තලත් යන වයසක් තියෙනවා. මේ කයත් අර ගහ වගේම ක්‍රමයෙන් දිරනවා. මේ කයටත් ලෙඩ රෝග හැදෙනවා. මේ කයත් නැසෙනවා. අචේතනික වස්තුවක් වූ අඹ ගහටත් සචේතනික වස්තුවක් වූ මේ කයත් අතර රූපී වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ මේ රූපය අතුරු කරගෙන වෙනම චිත්තචෛතසික ටිකක් පවතින පෙර අවිද්‍යා කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත. අතනේ චිත්තචෛතසික ටික නැතිකම විතරයි. කයේ යථාර්ථය සමානයි. ඔබ අඹ ගහ මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා ගත්තොත් මේ මගේ ජීවිතයයි කියලා හිතුවොත් ඒ ගහ විපරිණාම වෙද්දිත් අනේ මම දැන් ලෙඩ වෙලා කියලා හිතෙයි. අනේ මම ලෙඩ වෙලා කියලා හිතෙයි. ඒ වගේ හොඳට මතක තබා ගන්න කින්වත් ඔබ හැමදාම හැම වෙලාවෙම අජරාමර නිවනම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ අද ඔබට අජරාමර බවට හික්මෙන්න පුළුවන්. ජරා මරණ සංඛ්‍යාත මේ රූපය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා ඉන්න ගානක් අපි මුලින්ද මතක් කළා රාමගහට උපමා කළා. මේ රූපය දිරණ ස්වභාවයෙන් යුක්තයි, ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි, මරණ ස්වභාවයෙන් යුක්තයි. ඉතින් දිරණ රූපය මම මගේ ආත්මයයි කිව්වොත් ඔබ දිරණ බව මම මගේ කියලා නැද්ද? ලෙඩ වෙන රූපය ඔබ මම මගේ කියනවා නම් ඔබ ලෙඩවීමට මම මගේ කියලා නැද්ද? මැරෙන රූපය මම මගේ කියනවා නම් ඔබ මරණය මම මගේ කියලා නැද්ද? ඒ නිසා ඔබ ජරා මරණයටපත් වෙලා තියෙන ජරා මරණ දේ මම මගේ කියපු නිසායි. ඔබ අජරාමර වෙනවා. ජරා මරණ දුකෙන් නිදහස් වුණොත් කියන ටික බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ජරා මරණ නම් ජරා මරණ මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා ගන්න එපා. තණ්හාව කියලා කියන්නේම දුකට හේතුව තණ්හාව කියලා කියන්නේම වෙන මොකුත් නෙමෙයි. රූපේ දුකක්. ජරාවට යන ලෙඩ වෙන මරණ ස්වභාවයටපත් වෙන රූපයම දුකක්. දුක්ඛ රූපේ මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා ගන්න බවම තණ්හාව. ඔබේ ගෙදර තියෙන වස්තු, බඩු මුට්ටු, යාන වාහන කොහොමද සතු වෙලා තියෙන්නේ? මේ වාහනේ කාගේද? මගේ. මේ දරුවා කාගේද? මගේ. අන්තිමට මගේ කියලා ගත්ත ද්‍රව්‍ය කාරණා ගොඩක් වෙන්නේ නේ. ඒ වගේ මේ ඇහැ කාගේද? මගේ. කන කාගේද? මගේ. නාසය කාගේද? මගේ. අතපය කාගේද? මගේ. ඔබේ විච්ච බඩු ගොඩාක් උරුම කළා tie තණ්හාවේ. ඔබට තණ්හාව නැහැ කියලා කියන්නේ මේවා මගේ නෙමෙයි. නේතම් මම නේසෝ හමස් වෙන්නේ නෙමෙසෝ අත්තාති. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා බලනවා. දකිනවා. එතකොට සරියුත් මහරහතන් වහන්සේලා නකුල පිතාවන්ට කියලා දුන්නා. ජරා මරණ දුකටපත් වෙන්නේ කොහොමද? ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක. ඔබටත් අසෘතවත්කම සහ ශ්‍රුතවත්කම හඳුනා ගන්න පුළුවන්. ඔබ අසෘතවත් නම් කය ගැන අහලා නැහැ. කයෙන් හිත මම කියලා ගන්න කමක් වෙනව නේද කියලා. කයෙන් කය මම කියලා හිතෙන් අරගෙන තියෙන්නේ කියලා හිත ගැන අහලා නැත්තම්, හිතකයි මේ මම මගේ කියන අස්මිමානිය යෙදෙන්නේ කියලා අහලා නැත්තම්, ඒ හිත හේතු ප්‍රත්‍යය කියලා අහලත් නැත්තම්, කය අහලත් නැත්තම්, ඒ ඔබට
ඉඳගෙන හිටගෙන ඉන්නකොට මේ මමයි කියලා හිතීම පුදුමයක් නෙමෙයි. ඒ මමයි කියලා ඔබ කය තුල හිටගෙන ඉන්නකොට කයෙන්ද හිතෙන්ද දෙකෙන්ම මම කියලා දකිමින් ඔබේ පැවැත්ම පවතිනකොට කය දිරනකොට කය ලෙඩනකොට කය නැසෙනකොට ඔබ ජරා මරණයටපත් වීම පුදුමයක් නෑ. සුතවත්කම කයේ ඇත්ත පෙන්නවා තමන්ගේ නොවනකම කය හේතු ප්‍රත්‍ය බව නායම් වික්ඛවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේ සම්පුරාණමිදම් වික්ඛවේ කම්මං අபிසංචේතිතං වේදිතං දක්තබ්බං. මහණෙනි මේ කය නුඹලගේ නෙවෙයි. මහණෙනි මේ කය තව කෙනෙකුගේත් නෙමෙයි. පුරාණමිදම් වික්ඛවේ කම්මං. මහණෙනි පුරාණ කර්මෙන් හටගත්තේ. අபிසංචේතිතං චේතනාවෙන් පිළියෙල වෙන්නේ. මේ සතර මහා ධාතු කය නැගිටීමේ කියන චේතනාව මත එක ආකාරයකට තබනවා. යමී කියන චේතනාව මත ඉදිරියට තල්ලු කරනවා. එමි කියන චේතනාව මත තව පැත්තකට ගෙනියනවා. ඉඳගනිමි කියන චේතනාව මත හකුලනවා. නිතරම සතර මහා ධාතු රූපമിതിය සිතේ තියෙන චේතනාවෙන් පෙරල පරිහරණය කරමින් ඒ රූපේ එමි යත පෙරලන සිතේ ක්‍රියාකාරීත්වය සිතේ ක්‍රියාකාරීත්වයට හසු වෙච්ච කයේ ස්වභාවයත් අහල නැතිකම නිසා මම යනවා මම එනවා මම ඉන්නවා කිය හිතා අපි ඉන්නේ. එහෙම ඉන්නකොට ඒ කය ලෙඩ වෙනවා, දිරනවා, නැසෙනවා. එතකොට අනේ මම ලෙඩ වෙලා, අනේ මම දැන් මැරෙන්න යනවා, අනේ මම දැන් මහලුයි කියලා ශෝක කරනවා, විලාප දෙනවා, දුක් වෙනවා. ඒ ජරා මරණ නිසා ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසයට උපදිනවා. සෘතවත්කම තිබුණොත් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ ওই ජරා මරණ දුකෙන් ඔබ මුදවන්න. අචර අමර බව ඔබට අරන් දෙන්න. අජර කියන්නේ ජරාවක් නැති, අමර කියන්නේ මරණයක් නැති බව අරගෙන දෙන්න. එකට කලේ එක දෙයයි බුදුරජාණන් වහන්සේ ජරා මරණ ධර්මිය පෙන්නලා ඒ ජරා මරණ ධර්මිය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න එපා. ඒක දකින්න නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න. ඔබ යම් වෙලාවක මේ කය ඇත්ත ඇති හැටි යතහ භූතව දැක්කොත් නේතම් මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මෙන්න මේ ධර්මතාවය සතර මහා ධාතුයි කය ඒකද හේතු ප්‍රත්‍යය කියලා දැක්කොත් එදාට ඔබ මේ කය මම කියලා මගේ කියලා ගත්ත විදපු දුකේ කලකිරෙනවා. කලකිරෙන්නේ ඔබ මේ කය මම කියලා මගේ කියලා ඇලෙන්නේ නොඇලෙන්නේ මේ කයෙන් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නා කෙලෙසුන්ගේ ආශ්‍රවයෙන් හිත මිදෙනවා. ඔබ එක්ක මේ වගේ කයක් නැහැ. මේ වගේ කයක ඔබ නැහැ. ලෝකයේම ඉන්නවා ලෝකෙට එකතු නැහැ. කයම ඇසුරු කරනවා නමුත් කයෙන් මෙදිලා. එදාට කය ලෙඩ වුණා කියලා ඔබ ලෙඩ වෙන්නේ නැහැ. කය දිරුවා කියලා ඔබ දිරන්නේ නැහැ. කය මැරෙනවා කියලා ඔබ මැරෙන්නේ නැහැ. ජරා මරණයකින් ඔබ පණවන්න පුළුවන් කමක් නැහැ. අජරාමරයි සෝපදිශේෂ නිබ්බාන මේ ස්කන්ධ පරිහරණයේ තියෙද්දිම ඔබ අජර බව අමර බව සාක්ෂාත් කළා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදෝ අමත පද අප්‍රමාදේ නිවනට පදයයි. පමාදෝ මච්චුනෝ පද ප්‍රමාදේ මරණයට වචනයයි. අප්පමත්තානමි යන්ති අන්න හොඳට පෙන්නනවා. අප්‍රමාද වෙච්ච කෙනා නොමැරේ. ප්‍රමාදෝ මච්චුනෝ පදම් ප්‍රමාද වෙච්ච කෙනා ජීවත් වුණත් මරා වගේ. ඇයි අප්‍රමාද කෙනා නොමැරෙත් කියලා කියන්නේ? අප්‍රමාද වුණොත් ඔබ නොමැරෙන්නේ ඔබ ජීවත් වුණේ නැති වෙනවා. ඔබ කයේ ජීවත් වෙලා නැහැ. ඔබ වේදනාවේ ජීවත් වෙලා නැහැ. සංඥාවේ ජීවත් වෙලා නැහැ. සංකාරයේ ජීවත් වෙලා නැහැ. විඥානයේ ජීවත් වෙලා නැහැ. ඒ ටික ලෝකේ ඒ ටික හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ධර්මතාවයක් කියන නුවණ ඔබට එනවා. ඉතින් මෙතනදී මෙන්න මේ දර්ශනය හරහා මුළු බුද්ධ දේශනාවෙම එක දෙයක් පැහැදිලි කරන් දෙන්නේ. මේ ස්පර්ශ ආයතන හයම නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න ඕනේ. ඇහැ කන දිව නාසය ශරීරය මනස ඒ ටික ඔක්කොම එකට කැටි කළා අපිට ලැබෙනවා මෙන්න මේ ශරීරය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් එදාට ජරා මරණ දුකෙන් නිදහස් වෙලා අජරාමර බවක් ලැබෙනවා කියලා අජරාමර වෙන්නේ නැත්තම් ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන හිතක් හදාගන්න මෙහෙමයි කියලා සරිත් මහ රහතන් වහන්සේ නකුල පිතාවන්ට පෙන්වනවා. ඊට පස්සේ ඒකෙම ඒ සූත්‍රය අවසන් අපි එතෙන්ටම එකතු කරගනිමු මේ කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් ජරා මරණයකින් පණවන්න බැරි දෙවියෙක් මිනිසෙක් තිරිසන් සත්වයෙක් නිර්සත්වයෙක් කියන සංඛ්‍යාවකට යන්නේ නැති සියලු භවයෙන් මිදුණු පැවැත්මක් හදාගන්න පුළුවන් බව පෙන්වනවා. පෙන්නලා එතින්ට යන මාවත පෙන්වුවා සතර සතිපට්ඨානයෙන්
සතර සතිපට්ඨානේ කායගත සතිය ඇයි පැනෙන්නේ? කායගත සතිය වඩනවා කියලා කියන්නේ හැම වෙලෙම කයේ ඇත්ත පෙන්නනවා. කයේ ඇත්ත පෙන්නනකොට වෙන්නේ මොකද්ද? මේ මම මේ මගේ ආත්මයයි කියන හිතේ තියෙන ගතිය කයට බැහැ ගන්න බැරි වෙනවා. කායගත සතිය නොවඩන මොකද වෙන්නේ? කයේ ඇත්ත පේන්නේ ඇත්ත නොපෙනෙන හැම වෙලාවකම හිතේ තියෙන අනුශය, ක්ලේශ ගතිය අනුශය වෙනවා. කයට බැස ගන්නවා. මගේ ආත්මයයි කියන හැඟීම තමයි ඉතුරු වෙන්නේ. ඉතින් සතර සතිපට්ඨානෙන් පෙන්නවා එයින් කායගත සතියෙන් මේ රූපේ ඇත්ත ඇති හැටි දකින්න. ඒ ඇත්ත ඇති හැටි ටික ටික බලනකොට මේ කය හා බැඳිලා තියෙන හිත කයෙන් වෙන වෙනවා. හිතිනුයි කයනුයි දෙකම එකක් වෙලා කය පෙරලෙනකොට හිතත් ඊට අනුව පෙරලෙන හිතකින් ඉඳලා දුක් විඳින ලෝකයක් හැදුන හැටිත් පෙන්නලා හිතෙන් කය බැහැර කරගන්නකොට කයෙන් හිත බැහැර කරගන්නකොට කය විපරිණාම වුණාට රූපය විපරිණාම වුණාට සිත විපරිණාම වෙන්නේ කය ජරා මරණයටපත් වුණාට සිතට ජරා මරණ සංඥා එන්නේ නැහැ කියලා පෙන්නලා හිත කයත් එක්ක කය හිතත් එක්ක තියෙන සම්බන්ධතාවය අතහැරවන්නයි කායගත සතිය වෙන්නේ. කායගත සතියෙන් රූපේ ඇත්ත ඇති හැටි පෙන්නනවා. ඒකේ ප්‍රධාන අවස්ථා තුනක් කායගත සතියේ කමඨහන් 14ක් තියෙනවා. ওই 14 කැටි කළා ප්‍රධාන සම්දිස්ථාන තුනකට ගෙනල්ලා තියෙනවා. කයේ සැකස්ම, කයේ පැවැත්ම, කයේ ස්වභාවය කියලා. මේ කමඨහන් 14ම නියෝජනය වෙනවා ප්‍රධාන සම්දිස්ථාන තුනට. ওই ප්‍රධාන සම්දිස්ථාන තුනේ තමයි මේ ආත්ම සංඥාව දැසගන්නේ නියෝජනය වෙන්නේ. කයේ සැකස්ම කියන්නේ මොකක්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ඉමමේව කායං යතහ තිතං යතහ පනේතං ධාතුසෝ පච්චවෙක්කති. මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි බලනවා. අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු කියලා මේ විදිහට සතර මහා ධාතු වශයෙන් මේ කය සැකසීලා තියෙන හැටි, කනබුර ආහාරය ප්‍රත්‍ය කරගෙන පවතින හැටි හොඳට පෙන්නනවා. එහෙම නැත්නම් දුවත්ින් සාකාරය අත්ති ඉමස්මින් කායේ කේසාලෝමානකදන්තා තචෝ මේ කයේ තියෙනවා කේසලුම් නියදත් සම්මස්කාර කියලා කුණුප කොටස් 32කින් හෝ සැකසීලා තියෙන බව, සතර මහා ධාතුන් හෝ සැකසීලා තියෙන බව කයේ සැකස්ම පෙන්නනවා. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා ප්‍රත්‍යයක් පෙන්නනවා. ඊට පස්සේ පැවැත්ම පෙන්නනවා. ඉරියව් පවත්වන හැටි, ගච්ඡන්තෝ ගච්ඡාමිත පජානාති තිතෝ මෙහිති. මේ පැවැත්ම තුල අපි හැම වෙලාවෙම පැවැටෙන මේ ඉරියව්වත් එක බොහෝ විටක මම ඉඳගෙන ඉන්නේ, මම හිටගෙන ඉන්නේ, මම ඇවිදින්නේ, මම යන්නේ කියලා. නමුත් මෙතනදී පෙන්නනවා අසම්මෝහ සම්පජන්‍ය හරහා මේ ඉරියාපතය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කය ඇසුරු කරගෙන පවතින සිටී ඇති චේතනාව මත මේ සතර මහා ධාතු කයේ සැලවීම වෙනව නේද කියලා ඔබ බලනවා නම්, ඔබ දකිනවා නම්, ඔබට පේනවා නම් සතර මහා ධාතු කය ඇසුරු කරගෙන පවතින සිතේ යමී කියන චේතනාව ඇති වෙනකොට ඒ චේතනාව මත මේ කයේ සැලවීම වෙනවා. ඉඳගනිමේ කියන චේතනාව මත හැකිලීම වෙනවා. හිටගනිමේ කියන චේතනාව මත සතර මහා ධාතු කයේ දිගහැරීම වෙනවා. මේ සතර මහා ධාතු කයේ සැලවීමක් නේද, චලනයක් නේද වෙන්නේ කය අතුරු කරගෙන පවතින සිටේ චේතනාව මත කියලා ඔබ බැලුවොත් ඔබට තේරෙනවා සත්පුද්ගල භාවයෙන් තොර චිත්තචෛතසික ධර්මතා ටික නිසා සතර මහා ධාතු රූපේ සැලවීම. කුද්දක නිකායේ සූත්‍ර නිපාතේ විජේ සූත්‍රය, කාය විච්ඡන්දනේ සූත්‍රය කියවන්න. ඒ සූත්‍රේ බොහෝම ලස්සනට පෙන්නලා තියෙනවා මේ ලෝකය යනවා එනවා කියලා ආත්ම භාවයෙන් ඉරියව් පැවැත්වට හුදු මේ කයේ සැලවීම මාත්‍රයක් මේ කියන එක. කයේ තණ්හාව අයින් කරගන්න හැටි, අයින් කරගන්න බලන හැටි වෙනපු සූත්‍රය, කාය විච්ඡන්දනේ සූත්‍රය බලන්න. ඊට පස්සේ කයේ පැවැත්ම පෙන්නලා, සැකස්ම පෙන්නලා ඊට පස්සේ පෙන්නනවා තව බලන්න මෙහෙම කයේ ස්වභාවය නවසිවෙත්ක වශයෙන්. අනේ විඥානීය නිරුද්ධ වුණොත් මේ කය ඉදිමලා නිල්වලා පුපුරලා ඕජා ගලන ස්වභාවයටපත් වෙනව නේද? මේ හැම එකකින්ම මේ කය මම කියන ගතියට, හැඟීමට විශාල පාරක් වදිනවා. මේ විඥානේ මේ කයෙන් නිරුද්ධ වුණාම මස් ලේ නැති ලේ නහරි බැඳුණු ඇටසැකිල්ලක් වෙනව නේද? මස් දිය වෙච්ච ලේ නහරි බැඳුණු ඇටසැකිල්ලක් වෙනව නේද? කියලා මේ විදිහට මේ කයි ස්වභාවයට පත් වෙන ස්වභාවය පෙන්වන්න කිව්වා. ඔන්න ওই විදිහට කෙනෙක් පෙන්නනෝ නම් නිතරම ආධ්‍යාත්මික කයි. හැබැයි එයා හොඳට දන්නවා මොකද්ද මේ කරන්න යන්නේ කියලා. මේ කයේ ඇත්ත නොපෙනෙන හැම වෙලාවකම කය මම, කය මගේ, කය මගේ ආත්මයයි වගේ පෙනෙන්නේ.
එහෙම පෙනෙන මානසික මට්ටමක් තියෙනකොට මේ කය දිරුවොත් මට මහලු භවයේ දුක් විඳින්න වෙනවා කියලා දන්නවා. මේ කය මව මගේ කියලා ඉන්නකොට මේ කය ලෙඩ වෙයි. එතකොට ඒ වෙලාවට විතරක් වෙන්න බෑ. මම ලෙඩ වෙච්ච දුක විඳින්න වෙනවා. කය නැසෙන්න යනකොට මම මැරෙන්න යන දුක් විඳින්න වෙනවා කියලා දන්නවා. මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දකින මානසික මට්ටමක් ඇති කරගත්තොත් කය දිරද්දි, කය ලෙඩ වෙද්දි, කය නැසෙද්දි නොසෙල් වෙන මනසකින් ඉන්න පුළුවන් කියලා දන්නවා. ඒ හින්දා කයේ ඇත්ත පෙන්නනවා, හිතේ තියෙන මම මගේ ආත්මය කියන ගතිය කයට බැස නොගන්න. කය දකිනකොට හිතේ මම මගේ ආත්මය කියන ගතිය නූපදින්න. හිතේ ගතිය කයට බහා ගන්න නැති වෙන්න, කය දකිනකොට හිතේ නූපදින්න. ආදිවචන සම්පස්සේ, පටිඝ සම්පස්සේටත්, පසග්ග සම්පස්සේ, ආදිවචන සම්පස්සේටත් කෙලෙස් වශයෙන් වමාරුණු වෙන්න තමයි මේ සතිපට්ඨානෙ වඩන්නේ. එහෙම වඩන්න රූපේ ඇත්ත ඇති හැටි දකිනවා. ඒ විතරක් නෙමෙයි, මම මගේ ආත්මයයි කියලා ගත්ත හැඟීම ටික ගෙවිලා යනවා. ඉතින් පින්වතුනි, මෙන්න මේ වගේ අපි එදා බුදුරජාණන් වහන්සේගේ කෙටි අවවාදය අනුසාරයෙන් සරියුත් මහරහතන් වහන්සේ නකුල පිතාවන්ට කළ සූත්‍ර විවරණය පොතට පතට සීමා නොවි අපේ ජීවිතයට අපි එකතු කරගත්තොත් බුද්ධ ආදී සත්පුරුෂයන් දන්නා බව, දක්නා බව හරහා, නොදන්නා බව, නොදක්නා බව හරහා අසුතවත් බවයි අද මේ මම ඉන්නවා කියන මේ මට්ටමට හේතුව. ඒකයි ජරා මරණ දුකට හේතුව. මෙහෙම නේද ලෝකයේ ජරා මරණ දුක් විඳින්නේ කියලා ඔබට දකින්න පුළුවන්. බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා ලෝකේ පහළ වුණේ අජරාමර බව දායාද කරන්න, ජරා මරණ දුක නිදහස් කරන්න කියලා කිව්වේ වෙන මොකුත් හින්දා නෙමෙයි. ජරා මරණ සංඛ්‍යාත රූපයේ ස්වභාවය පෙන්නලා ඒක මම මගේ ආත්මයයි කියලා හිතෙන් ග්‍රහණය කර නොගෙන, එබඳු කයෙන් හිත මුදවාගෙන ජරා මරණයෙන් වෙන්වලා අජරාමර බව තමන් ජීවිත සන්තක කරගෙන වාසය කරන්ඩ දර්ශනයකුයි පෙන්වෙන්නේ නේද කියන එක දකින්න. මෙන්න මේ විදිහට දැක්කොත් අපිට ප්‍රාර්ථනා කරන්න නෙමෙයි, අදම අජරාමර බවට මට උත්සාහවත් විය හැකි, මම අජරාමර බව සාක්ෂාත් කරගන්න කටයුතු කළ යුතු කෙනෙකුයි කියලා පෙනෙන මානේ ශක්තියක්, ධෛර්යයක් අරගෙන ඔබට කටයුතු කළ හැකි. ඔබට ජරා මරණ සංඛ්‍යාත ඔබේ ජීවිතය අජරාමර නිවනට හුවමාරු කරගන්නට මේ දේශනාව හේතු උපනිශ්‍රේම වේවා කියන අදහසින් ප්‍රකටයි. හොඳයි, අපි අනුමෝදන් කළ යුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ සත්‍යාව මේ විදිහට සිද්ධ කරගන්න නොඑක ආකාරයකින් හැම ලෙසින්ම සහසම්බන්ධ වෙලා උදව් උපකාර කළ කටයුතු කළ ගෞරවනීය මහා සංඝරත්නයට සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා. ඒ වගේම කරන්න කියන ශාසන මාමක කටයුතු දියුණු තුණු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වන සෙනසෙත්වා. ඒ සඳහා පාරමිතාවක්ම වේවා කියලා මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ තුලින් පහල කරගත් සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන් ගෙවල් දොර රැකිරක්ෂා දිස්ත්‍රාන්ත අධිග්‍රහිත වූ ශාසන මාම ක්‍රිෂ්ඨකාරක සිල් දෙවියෝද, ඒ වගේම මේ චෛත්‍යරාජන් වහන්සේ, ඒ වගේම අටමස්ථාන සවස්මස්ථාන ආදී ඒ පූජනීය ස්ථානවල වැඩ වාසය කර ඉන්නා වූ ශාසන මාමක සියලුම දෙවියෝද, යක්ෂයෝ, නාගයෝ ආදී ශාසන හිතයි සියලුම භූතයෝ සත්‍යෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට සිල් සත්ත්ව පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග දිඛා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සම්පදං. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ශාසන ඥාතිත්වයෙන් අපවත් වී වදාළා වූ සියලුම ගුරු දේව උතුමන් වහන්සේලා හා සියලුම සංඝ පිටුන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම දිවි ඥාතිත්වයෙන් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දෙමාපිය ගුරුවරු ආදී ඒ අයත් මීට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාගේ නම් නැසී කාලක්‍රියා කළා වූ සියලු දෙනාටත්
මේ පින්කමට නන්නයිරුන් උදව් උපකාර කළා වූ රාජවාසී ලෝකවාසී සියලු දෙනාගේම නමිනසේ කලුරිය කළා වූ මියගේ ඥාතින් සිහිපත් කරනවා. සියලුම දෙනාගේ මියගේ ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. විශේෂයෙන්ම මේ කාලවකවානෝ තුල හරියට දාන ටිකවත් වළඳන්න නැතුව පින්වතුන්ට මෙබඳු සත්ක්‍රියාවක් කුසල ක්‍රියාවක් සිද්ධ කරගන්නට රැදවල් දෙකේ බොහෝ සෙයින් වෙහෙසෙන් කටයුතු කළා අපේ පින්වත් මාංකඩල නන්දරත්න ස්වාමීන් වහන්සේ, කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ, මාංකඩල සමාහිත ස්වාමීන් වහන්සේ, ප්‍රමුඛ ලබුනෝරු ආරණ්‍ය සේනාසනය, ඒ වගේම නාවුල ධම්මාදිආරණ්‍ය සේනාසනය, පළංගොඩ ආදී ස්ථානයන්ගේ ස්වාමීන් වහන්සේලා. ඉතින් විශේෂයෙන්ම අපි අද දවසේදී මේ පින්වතුන්ට කළ ධර්මයන් දේශනාවන් තුළින් ජනිත වෙච්ච කුසලේනොත්, පින්වතුන් ධර්ම ශ්‍රවණය කළ ජනිත වෙච්ච සියලු කුසලේනොත්, අපේ මේ මුළු පින්කමෙන්ම සිදු සියලු කුසලයන් ඒ ස්වාමීන් වහන්සේට විශේෂයෙන් අනුමෝදන් කරනවා. මේ කුසලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ වේවා. සාර්ථනීය වූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් පාරමිතාවක්ම වේවා කියලා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය සඳහා මෙතෙන්ට පැමිණි මේ පින්වත් සියලුම දෙනාටත්, මේට සහ සම්බන්ධ වෙලා උදව් උපකාර කළ අතහිත උදුරුනා වූ සියලු දෙනාටත්, ඒ වගේම එන්නට නොහැකි ගෝල් දොරවල් වල සිටිනා වූ සියලුම දෙනාටත්, මේ සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දෙනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපරෝපද්‍රව දුරු වේවා. කරන කියන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා. සසර වසනාතුරු සාපිපාසාදී බියකට දුකි දුප්පසසන දිඳු භාගකට පත් නොවේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වැඩවදාලා වූ උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මේ සියලුම කුසල ධර්මයන් මේ සෑම දිනාටම උතුම් නිවන් පිණිස පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම දිනාටම තිරුවන් සරණයි.